අත්විඳී පඬිත හාමුදුරන් වහන්සේගේ අද විශේෂ දායකත්වයෙන් කටයුතු කරන්නේ අපේ ආචාර්ය නෝනාත් අධීශ අර්ථනායක මැතිතුමා ඇතුළු පවුලේ හැමදෙනාම අද මේ පින්කමට ප්‍රධාන දායකත්වයෙන් කටයුතු සිදු කරනවා. ඒ වගේම වෙනදා වගේ අපේ සුපුරුදු පරිදි දායක පින්වතුන් හැම කෙනෙක්ම සම්බන්ධ වෙලා මේ පින්කම සිදු කරන්නේ. ඉතින් අද දිනේදී විශේෂ ආරම්භ හැටියට සඳහන් වෙනවා නවීන් ජයතිස්ස මාරලන්ද අධිශ මහත්මයාගේ පියාණ මාමා කෙනෙක් පිළිකාවකින් ගියලා එතුමාට නමෝදන් කිරීමට මේ පින්කම සිදු කරන බව සඳහන් වෙනවා. ඒ වගේම ආචාර්යගේ සීයා ආච්චි ඇතුළු එක් මියගිය අය දීපත් කරනවා මිත්‍ර සේනාටිකල කරුණාටිකල දිනසෝම් පෙරේරා ආදී මියගිය ඥාතීන් සිහිපත් කරලා එයාට පින් අනුමෝදන් කරන්න ආදේශකේ පැත්තේ ආච්චිලා සීලා ගුණවර්ධන අත්තනායක සෝම අත්තනායක නවරත්න මාරලන්ද අනුගා මාරලන්ද ඇතුළු මේ පරිලෝක ප්‍රාප්ත සියලුම ඥාතීන් සිහිපත් කරලා එයාට පින් අනුමෝදන් කිරීම සඳහා මේ පින්කම සිදු කරනවා. ඉතින් මේ පින්තුන් දන්නවා මේ වර්ෂයේ අපේ කටින පින්කම සිදු කරනු ලබන්නේ හර්ෂාන් සහ ලක්ෂී ජයසූරිය පැමිණිගේ අය ප්‍රධාන දායකත්වයෙන් කටයුතු සිදු කරන අතර අනිකුත් අපේ සියලු දායකයන් ඒක සහ සම්බන්ධයෙන් දායකත්වයෙන් කටයුතු සිදු කරනවා. නිසා තව අපි අද අරමුණු පස්සේ තව එක දවසක් වගේ තමයි දෙන්නේ. එක සතියක් වගේ. ඒ නිසා ඒ කටයුතු වලට මම කියන්නේ ඉදිරියේදී අපේ පින්වතුන් හැම කෙනෙක්ම සම්බන්ධ වෙලා ඒ කටයුතු සාර්ථක කරගන්නට හැමදෙනාගේම සහයෝගයේ සහභාගීත්වයේ මේ අවස්ථාවේ බොහොම කරුණාවෙන් මතක් කරමි. අද දිනේදී සම්බුද්ධ පූජාව ඇතුළු ඒකයි වන විශේෂණය සිදු කිරීම සඳහා මම මේ අවස්ථාවේදී තාමත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා. ඒ අතිගේ පුණ්‍යරත්න සහෝදර හාමුදුරන් වහන්සේට මෙතන සිට උන්වහන්සේ ඉදිරි කටයුතු ආගමික කටයුතු සිදු කරනවා ඇති අවුරුද්දක සාදු කියලා නමස්කාරය කියන අන්තිම बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वीरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारणा वीरमणि सिक्खापदं समादियामि मुसावादा वीरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दत्ताना वीरमणि
සික්ඛාපදං සමාදියාමි. සාදු කියන්න. නැවත වරක් සාදුකාරයක් දෙන්න. නැවත වරක් සාදු කියන්න. බ්‍රහ්මීන්ද්‍ර මාදි මාකීලං භුවනේසු භූතං මුඅන්ධකාර හනිතං භවබාර ආරං ලෝකුත්තමං සාරණතං යාදි දේව දේවං ජිනේන්ද්‍ර සීහ පවරං සිරසා නමාමි. වීර විකුම්මා තේජ ගුණින් දාස පාරමිතා සාපිරු ඕදින්ලේ හිඳ මාර බලේ බින්ද සීහනාද පැතිරු දේහ විරාජිත සැසිතිලෝ ගුරු අමාමැණියන්ගේ මම නමදින් මුනි පාද පියුම් යුග සාදු කියා බැතිනි. පූජායමාන ශාක්‍ය සිංහ තිලකා කර සාදරං කරුණාය ලෝක හිතත්තාය සීතෝදක සංනිබං සත්දහා බලේන චින්තාකාසේ කුසුමරං සිතාරකං වන්දාමි සකල ලෝක පූජ බුද්ධ රාජ පාද පං සකල ලෝක වාසී බුදුන් පූජාවෙන් තිලක දුන් කරුණා ගුණයෙන් ලෝදන හට තිරිලාරික සීල දුන් සදහ බලින් සිත්නාසේ සුපිකුණු තරු කුසුමවන් වඳිනි සකල ලෝක පූජ අමාමෑණි බුදුරජුන් වඳිනි සකල ලෝක පූජ අමාමෑණි බුදුරජුන් සාරද නීරද චන්ද මාරීචි කීර සමුද්ද සමුද්දිත වීචි දේව නදී ජාල භාසනකාරී තෝබති භාගවා පන්දර කිත්ති නීල පීත බුදු රැස්වී දෙන්නේ සඳුන් කල්කමින් සිසිල සදන්නේ සත්‍ය ගවේෂී බුදු සමිඳුන්නේ නිර්මල පායුග මම නමදින්නේ. සාදු කියන්න.
සැන්ඩියාගෝ බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති අප හිතවත් සහෝදර පණ්ඩිත සුදත් පණ්ඩිත හාමුදුරුවෝ ඇතුළු කොටගත් පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධි වාසනාවන්ත පින්වතුනි, අද විහාරස්ථානයේට අප වැඩම කර පළමු අවස්ථාව විහාරස්ථාන අභිනවයෙන් විවෘත කරන උත්සවයට මට වැඩම කරන්න නොහැකි වුණා. තිබුණු කාර්යබහුලත්වය සමග නමුත් අද මේ මනරම් විහාරස්ථානයේට පියවර තැබුවාට පස්සේ අපේ සුදත් හාමුදුරුවෝ බොහොම ලස්සනට විසදහවත් දායකාරකාදීන්ට වැද පුදා ගන්නට පුළුවන් සහ ඔවුන්ගේ ආධ්‍යාත්මික තෝතන්න බවට පත් කරන්න පුළුවන් ස්ථානයක් නිර්මාණය කිරීම පිළිබඳව අපි හදවතින්ම උන්වහන්සේට ආශිර්වාදනය කරනවා වගේම උන්වහන්සේගේ දිනුන අපි නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද ඇත්තෝ මේ එකතු වෙලා ඉන්නේ සංසාරයට පින් පෙරෙන මහා පින්කමක් සිදු කරගන්න. අවුරුද්දකට වරක් මේ සම්බුද්ධ ශාසනය අපට ඉටු කරගන්න ලැබෙන අනර්ග මහානීය පින්කම තමයි කඨින පින්කම කියන්නේ. ඒ කඨින පින්කමට සමගාමීව විහාරස්ථානයක් වශයෙන් මේ සැන්ඩියාගෝ බෞද්ධ විහාරස්ථානය ලංකාවේ ප්‍රජාවට අද ලංකාවේ පන්සලක් විදියට විවෘතව තිබෙන මේ විහාරස්ථානයේ ඒ මහඟු අනර්ග අවස්ථාව අත්පත් කරගන්න ඔබට වාග්ය සැලසුණා වගේම අද දවසේ බලාපොරොත්තු වන්නේ ඒ පින්කම් මාලාවට සමගාමීව සම්බුද්ධ පූජාව සිදු කරලා මේ අද මේ පින්කමට දායකත්වයේ දක්වන පිරිසටත් කඨින පින්කමට දායකත්වයේ දක්වන පිරිසටත් සහ මේ සම්බන්ධ වන හැම දිනාටම තිරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමේ ආරමුණ ඇතිවයි මේ පින්කම සිදු කරන්නේ. පින්වතුනි, ලෝතර බුදුහාමුදුරුවන්ගේ බුදු වදනක් අපිට මතක් වෙනවා. ඒ තමයි බුද්ධානම් වික්කවේ බුද්ධ විශ්ව අචින්තේයෝ නචින්තේ තබ්බා යං චින්තෙන්තෝ උම්මාදස්ස විගතස්ස භාගියස්ස. මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයන් වහන්සේ අපේ ලෝතර බුදුහාමුදුරුවෝ. උන්වහන්සේගේ බුදු වදනින් පැහැදිලි කරනවා යම් කෙනෙක් අපේ බුදුහාමුදුරුවෝ තුල පැවතිච්ච ඒ සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන ආදී බුදුගුණ මෙහි කරන්න උත්සාහයක් දන්නවා නම් පුතග්ජන හිතකින් පිටුනේ ඒ හිත මුලාවටපත් වෙනවා. එයින් අදහස් කරන්නේ බුදුගුණ මෙනෙහි කිරීම සුදුසු නැහැ කියන එක නොවේ. එහෙම මෙනෙහි කළා කෙලවරක් ඉවරයක් කරන්න බැරි මහා ගුණ සමුදායක් යැබෙලා තිබ්බ ශ්‍රේෂ්ඨ යතියරන් වහන්සේ තමයි අපේ බුදුහාමුදුරුවෝ. අන්නේ ඒ උන්වහන්සේගේ උත්තම ගුණයටයි ඔය ඇත්ත මේ සිල් තෙල් මල් පහන් සුවඳුම් ආදී මේ සිල් පූජාවන් පූජා කරන්නේ. පිටුතුනේ බුදුහාමුදුරුවන්ට පාවිච්චි වෙච්ච විශේෂණ පද අනන්තවත් කියනවා. තිලෝතිලක, ත්‍රිලෝක්‍ය තිලක, ඒ වගේම ලෝක ශිවංකර, කරුණානාථ මේ ආදී වශයෙන් ඒ විතරක් නෙමෙයි ශාන්ති නායක, භාග්‍යවත්, සම්මා සම්බුද්ධ මේ විදියට පින්වතුනි අපි අනන්තවත් විශේෂණ පද බුදුහාමුදුරුවන්ට පැහැදිලි කරනවා. බුදුහාමුදුරුවන්ගේ බුදු ගුණ මෙනෙහි කරන අපි කොච්චරනම් විශේෂණ පද පාවිච්චි කරනවද? පින්වතුනි, ඇයි අපි එහෙම උන්වහන්සේට එහෙම විශේෂණ පද පාවිච්චි කරන්නේ? බුදුහාමුදුරුවෝ ලෝකානුකම්පාවෙන් මේ සියලු සත්වක සංසාර දුකින් එතෙර කරන්නටයි උන්වහන්සේ මේ සසරට ආවේ අපි වෙනුවෙන්. ඒ ඇවිත් සාරා සංඝ කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමී දම් සම්පූර්ණ කළා උත්තරීතර සම්බුද්ධත්වයට පත් වෙලා මේ ලෝකේ දැවෙන මිනිසුන්ට නිවෙන්න මාවතක් උන්වහන්සේ ඉවර කර දුන්නා පිටුතුනි. ඔයාලට මතක නැහැ. ඔබට මතක නම් පිටුතුනි. තමන්ගේ ස්වාමියා මහා වනයේක නාගයෙකු දෂ්ට කළා ගිය යනකොට දරුවෝ දෙන්න ආචිරවතී ගංගාව ළඟ එක ගැහණියකට අහිමි වෙනවා. එහෙම අහිමි වෙලා මුළු ලෝකේම සරණක් නැති ගැහණියක් තමන්ගේ ඇදිවත පවා අමතකව දියුගණ යද්දි සවැත් නුවර ආහස් දරුලමින් ගිනි අඟුරු දරුලමින් ගිනි කුළුගු පිට වෙනවා. තමන්ගේ අම්මයි තාත්තයි
සහෝදරයයි එකම සෝනක දැවෙනවා. ඒ සෝනක් දකින්නවා. ඒ තමයි පටාචාරාව. අවසානයේ පින්වතුනි බුදුහාමුදුර ළඟට දුවගෙන ඇවිල්ලා උන්වහන්සේක දෙපතුල් බදාගෙන වැළපෙනවා, හඬනවා, පිළිසරණක් අය දෙනවා. අපි බුදුහාමුදුරුවෝ කවදාකවත් ඒ මඟ හරස් කරේ නැහැ. අද නම් නේද? අඳුමක් සුඛාන්තාවක් පන්සලකට දුවගෙන ආවොත් මොනවා වෙයිද නේද? නමුත් එහෙම උනේ නෑ දාගියට වඩා. ඇයට ලෞතුර බුදුහාමුදුරු ජීවිතය අතාර්ථය පැහැදිලි කරලා කියලා නිවන් මඟ ඉවර කර දුන්නේ නැද්ද? ඒ විතරක්ද පින්වතුනි. තමන්ගේ කුරුඳුලේ උපන්නේ දරුවා මලසුවින් සවැත් නුවර වීදියක් ගානේ දිවගිය අම්මා කෙනෙක් තමයි කිසා ගෝතමී. හැමෝම කිව්වේ ගෝතමී ඔබේ දරුවා මැරිලා. ඇයි මේ දරුවෙක් කරපින්නගෙන මේ ඇවිදින්නේ? ඒ ඇගේ මවුසේ නිහස පිළිගත්තේ නෑ. තමන්ගේ ඇකේ මේ උණුසුමට තුරුළු කරගෙන දරුවා මැරලා කියලා. ඒක බලාපොරොත්තුවක් තිබුණා. ඒ තමයි ජේතවනාරාමයේ වැඩ ඉන්න බුදුහාමුදුරුවෝ. අපි බුදුහාමුදුරුවෝ කිව්වද ඉස්සගොඩේ දරුවා මැරලා කියලා. එහෙම කිව්වේ නෑ. බලන්න අද මනෝ විද්‍යාඥයින් පව අනුගමනය කරන ශ්‍රේෂ්ඨම ක්‍රමයක් නැත්නම් අපි කියන්නේ කොහොමද පොසිටිව් තින්කින් කියලානේ. කෙනෙක්ට ධනාත්මකව ජීවිතය දිහා හැදලා බලන්න පියවර ඇය විසින්ම සලසා ගන්න මගක් බුදුහාමුදුරුවෝ කියලා දුන්නා. කොහොමද විකිසගොතේ දරුවෝ සූපත් කළ දෙන්න නොමල ගේකින් කවුරුවත් මැරිච්ච නැති ගේකින් සවැත්තුවර අපිට කරන් ඉන්න කිව්වා. දරුවා වෙනුවෙන් හැම ගේකටම දිව්වයි අම්මා. හැබැයි හැම ගේකින්ම අහන්න ලැබුණේ එක්ක මලගමක් ගැන පුවතක්. අපේ තාත්තා මැරුණා, අපේ සීයා මැරුණා, අපේ අම්මා මැරුණා, අපේ ඥාතිවරයෙක් මැරුණා, අපේ දරුවා මැරුණා. ඇයටම අවබෝධ වෙනවා ටික ඕජස් ගලද්දි දරාගෙන ඉන්න මලසුබේ තමන්ගේම දරුවාගේ. මගේ දරුවා ඇත්තටම දැන් මැරිලා. යථාර්ථය මම ඇයි පිළිගන්නේ නැත්තේ කියලා අවසානයේ ඇයම අවබෝධ කරගත්තනේ. බලන්න බුදුහාමුදුරුවෝ ජීවිතේට පාඩම් කියලා දුන්නේ නැති. 999ක් මිනිමරුතු අඟුලිමාල තමන්ගේ අම්මව මරලා අපාගතට යනකොට එතනටත් මහා කරුණාවෙන් බුදුහාමුදුරුවෝ වැඩම කළා. වැඩම කළා ඒ අහිංසකට අපාගත වෙන්න දුන්නේ නැහැ. කඩුවක් අමුරාගෙන බුදුහාමුදුරුවෝ පිටිපස්සේ එළවද්දි ශ්‍රමණ ගෞතමයේ නැවතියන් කියද්දි බැන වදිති අඟුලිමාල අහිංසකම නැවතිලා ඉන්නේ. ඔබ නැවතින්න කියලා. සංසාරේ මලක් නැවතුනේ නැද්ද? ඒ විතරක් පිළිතුරුයි. තමන්ගේ සුළු පියාගේ ඇඩත්තේ තම් විවස ගන්නට බැරි අවසානයේ පාළු අනුසෝනක මලමිණියක බැද දාලා ඉන්නේ සෝපා. කාගේවත් අය අලිය අවහරණක් නැතිව අවුරුදු 4 පුංචි දරු පැටියෙක්. පාළු සෝනක බැද දාලා ඉදී මොන වගේ අනුකම්පාවක් ඇති වෙන්නේ නැද්ද නේ? අවුරුදු 2000 හිටියේ නෑ. අපේ බුදුහාමුදුරුවෝ ඒකට වැඩම කළා. ඒ අහිංසක දරුවට මහානකම දුන්නා. කුලවාදීයටත් උඩින් රජ කරපු සමාජයක් ඉන්දියාව තිබ්බේ. දෙසරක් මිත්‍යා දෘෂ්ටික වෙරිච්ච සමාජයක් තිබ්බේ. බුදුහාමුදුරුවෝ ඈත තියා වඩිද්දී සුනීත බයිනවා කානුවට. එච්චරට කුල පීඩනේ තිබ්බා. චණ්ඩාල කුලේ ඉපදෙලා හිටියේ. බුදුහාම ළඟට ඇවිල්ලා අහනවා ඒ සුනීත කානුවට වැස්සේ. වහන්සේ වගේ ශාක්‍ය කුලේ උපන්න මහා ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේ ශ්‍රේෂ්ඨ භාග්‍යවත් බුදුහාමුදුරේදී මට ඉවසුම් දුන්නේ නෑ මේ මග හරස් කරගෙන ඉන්න. ඒකයි වැස්සේ කානුවට. අහනවා බුදුහාමුදුරුවෝ ලෝකේ කවුරුත් අහපොදී ප්‍රශ්නයක් සුනීත මහානවි දාසනට පිටුනේ ඒ වෙලාවේ සුනීත කියන ස්වාමීනි අපි වගේ පහත් කුලේ උපන් චණ්ඩාල කුලේ උපන් සැඩොල් කුලේ උපන් මිනිසුන්ට ඔබ වහන්සේ වගේ දෙව් කොපි වැදුම් පුදුම් ලැබෙන ශාසනයක කොහෙද බුදුහාමේ මහානකම. ඒ වෙලාවේ අපි බුදුහාමුදුරුවෝ සුනීත උත්තර දෙනවා. සුනීත අජීවදී ගංගා යමුනා සරහු ඔය ඔක්කොම ගංගාවල් මොන නම් තිබ්බත් ගලන්නේ මුහුදට සුනීත. ඒ ඔක්කොම ගංගාවල් මුහුදට ගැලුවට පස්සේ ඔක්කොම ඒ ගඟේ නමින් නෙමෙයි සුනීත මුහුදට ආමන්ත්‍රණය කරන්නේ. මුහුද කියලා. සම්මාගේ ශාසනයේ එහෙම කුල ભેදයක් නැහැ සුනීත. මහාන වෙන්නේ කියලා. ඒ දරුවන්ට මහානකම දුන්නා නේ. මේ වගේ අනන්තවත් කොච්චරනම් චරිත වලට අපි බුදුහාමුදුරුවෝ පිළිගන්නවා. එහෙම යතිවරයන් වහන්සේට උදේවම මල් පුතල වැන්දා. පිටුතුනි. ඒත් මදි. ඒ තරම් මහා ගුණ සමුදායක් අපි බුදුහාමුදුරුවෝ තියෙනවා. ඒ ගුණ සමුදායට ඔය ඇත්තෝනේ තෙල් මල් පහන් සිල් පන් බේද විලම්පසාවි සිල් පූජාවන් තුනි. අපි වෙනුවෙන් ඇස්ලේ ඉස්මස් දන් දුන්නා. ඔයාලට මතක නම් බුදුහාමුදුරුවෝ දාන පාරමිතාව ගැන ලස්සන කවියක් මට මතක් වෙනවා මේ. සාගර පරයාන උසස් තරම් පුතේ රතේ උහිරු බිඳු දන් දුන්නේ
මේ මහගන බොල් පොළොව පරදවා සඳ ඇඟ මාස් දන් දුන්නේ මහමෙර පරයාන උසස් තරම් කොට ඔටුම් පැළඳී දන් දුන්නේ ආසේ තරුකට පරදින තරමට ලෝතුරු කිනි ඇස් දන් දුන්නේ ලෝතුරු කිනි ඇස් දන් දුන්නේ අන්න එහෙමයි අපි වෙන් වාසේ ඇස් ලේස් මස්තන් දුන්නේ එනම ඔයත් කල්පනා කරගන්න මේ පිළිවෙල කරගන්න තෙල් මල් පහන් සිසිල් පැන් දැහැත් ගිලම්පසාදී සියලු පූජාවන් ලෝතුරා බුදුහාමුදුරන්ට පූජා කරමු. Dear noble friends, today we are going to do a great meritorious deed which is very useful for the life of this world and the hereafter. According to the teachings of the Buddha has explained what are the consequences and the benefits, the result, what we can achieve by doing these meritorious deeds. So today, you are going to do a great meritorious deeds that you can achieve the result here in this life and the hereafter. Ida nandati, pecha nandati, kata punyo, ubayatta nandati. So then you have to remember, we are offering all these offerings to the Buddha by contemplating, commemorating his great noble qualities. As ordinary human beings, it's very impossible for us to imagine, for us to commemorate his great qualities. It's a vast subject. It's a vast subject. But according to Buddhist people today, we are trying to at least remember his great qualities and offer all these offering towards the Buddha. Because when we go through the teachings of the Buddha, we can find out many discourses which explain the great meritorious results and the consequences of this Buddha Puja. But this is not the time for me to explain what are those qualities, the benefits. But right now, you have to remember, you have to focus your attention, his great qualities. Mainly there are 9 qualities, but right now we have to contemplate his qualities and we offer all these offerings to the Buddha. With that great intention, please everyone recite these stanzas after me. හැමදෙනාම මා කීවාට පසුව මෙන්න මේ විදිහට ගාථාවක් කියලා සම්බුද්ධ පූජාව සිද්ධ කරන්න පිටුතුනේ. හැමෝම සාදුකාරයක් දෙන්න. සාදු 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 නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහාමුනිං නිමන්තයාමි සුගතං ලෝකජිත්තං නරාසභං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීයමේතං භගවා පතිගන්හාතු මුත්තන අධිවාසේතුනෝ බන්තේ ඉලාන පච්චයං නිමං අනුකම්පං පාදාය පතිගන්හාතු මුත්තම ඝනසාරප්පදිත්තේන
දීපේන තමදම් සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං වන්න ගන්ධ ගුණෝපේතං ඊතං කුසුම සම්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරුරුහේ පූජේමි බුද්ධං කුසුමේන මේන පුඤ්ඤේන මීතේන ලභාමි මොක්ඛං උප්පං නිලායාති යතයිදම් කායෝ තතායාති විනාශ භාවං වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පතිච්චිතං සාරීක ධාතු මහා බුද්ධින් බුද්ධි රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝ සබ්බාරි විජයං අඛා පත්තු සබ්බං යුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බුද්ධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ රන්වන් පාටින් දලුලාන බුදිය නිල්වන් පාටින් කොළලාන බුදිය ගෞතම නිදුන් පිටදුන් බෝධිය අපිත් වදිමු ජාය සිරිමා බුදිය දඹදිව් තලයේ හටගත් බෝධිය සංගමිත් තෙරණිය ගෙන වැඩි බෝධිය ගෞතම මුනිදුන් පිටදුන් බෝධිය අපිත් වදිමු ජාය සිරිමා බෝධිය දඹදිව් තලයේ හටගත් බෝධිය මහා මේරුණාවේ රූපිත බෝධිය දිනෝදක් දෙන වදිනා බෝධිය අපිත් වදිමු ජාය සිරිමා බෝධිය මම මේ මළුවට යනවා එනවා මුල් භූපාත් මට පෑගෙනවා සමාධී මාගේ පෞහාර වෙනවා
රජුනි මාට අවසර දිනවා උඩ මාළුවේ බෝ රජු ඇජබෙනවා දෙවැනි මාළුවේ මල් පහන් ගිලිනවා වැලි මළුවේ මහා සෙනග වඳිනවා මතුමත්තේ අපි නිවන් දකින්නවා කරදරමයි ජීවිතයක හැමදාම මරණයටයි ටික ටිකවත් ලංවීම ඉන පානනයි තරමකවත් සෑහීම නිවන තමයි අප කාටත් සැනසීම නිත සැනසීල සම්බුදුරුව දැකීමය ගත සැනසීල සම්බුදුරුව වැඳීමය සිත සැනසීල සම්බුදු ගුණ සිතීමය භව සැනසීල සම්බුදු මග ගැනීමය අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචනය යන නීති දොරින් සිදුනා වූ සියලු දෝෂනට උතුම් බුද්ධ රත්නයෙන්ද මට සමාව ලැබේවා උතුම් ධම්ම රත්නයෙන්ද මට සමාව ලැබේවා උතුම් සංඝ රත්නයෙන්ද මට සමාව ලැබේවා දෙවෙනුවද මට සමාව ලැබේවා දෙවෙනුවද මට සමාව ලැබේවා කායේන වාචා චිත්තේන පමාදීන මයා කතං අච්චයං කමමි බන්ති ධූරි පඤ්ඤ තථාගත අච්චයං කමමි ධම්ම සම්දික්ඛික අකාලික අච්චයං කමමි සංඝ සුපටිපන්න අනුත්තර සාදු කියන්නේ අපේ ගෞරවනීය සැන්තියාගෝ බෞද්ධ විහාරයේ විහාරාධිපති පඬිතු සුදත් පඬිතු හාමුදුරුවෝ අවසරයි වාසනාවන්ත පින්වතුනි මම මීට පෙරත් පැහැදිලි කළා වගේ ඔයත් මේ සිද්ධ කරගන්නේ මෙලොවටත් දෙලොවටත් පිරිමහින පින්කමක්. පින්වතුනි අද
ලෝකෙ මිනිස්සු තමන්ගේ වත්කම මනින්නේ පාවිච්චි කරන ෆෝන් එකෙන්, පදින කාර් එකෙන්, ඉන්න නිවසෙන්, ඇසුරු කරන යාළු පිරිසෙන්. නමුත් බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව අපේ වත්කම මනින්නේ අපි තුල තියෙන ගුණවත්කම් වලින්, අපි තුල තියෙන සිල්වත්කම් වලින්, අපි තුල තියෙන යහපත් චර්යාවන්ගෙන්. මේ සියල්ලන්ගෙන්ම පරිපූර්ණ කෙනා පින්වතුනි අර භෞතික මොන වස්තුව සම්භාරයක් තිබුණත් ඒ සියල්ලට වැඩි පොසත්. අපි ඉගෙනගෙන තියෙන සංස්කෘත ශ්ලෝකයක් අර්ථාග්‍රේ නිවර්තං තේ ශමශානේ මිත්‍ර බාන්ධවා සුකෘතං දුෂ්කෘතං චෛව ගච්ඡanti මනුගච්ඡති. හම්බ කරන ධනි වස්තුව යහනවාන ඉඩකඩම් ඔය මොන දේවල් අපිට තිබ්බත් දැන් අපි ජීවත් වෙන ඇමරිකාවේ ලෝකේ තියෙන ප්‍රබලම යුදාතින් සන්නද්ධම රට. ඒ විතරක් නෙමෙයි මේ රටේ තරම් මං හිතන්නේ අනිත් රටවල් හා සාපේක්ෂව බලද්දී භෞතික වශයෙන් සංවර්ධිත රටක් විදියට ඉහළම තලයේ ඉන්න රට. නමුත් අද ලෝකයේ බලන්න මුළු ලෝකයේම අපේ ඇහැටවත් පේන්නේ නැති පුංචි වෛරස් එකක් හින්දා මොන බලවත්කම් තිබ්බත් මොන පුළුවන්කාරකම් තිබ්බත් මේ ලෝක පොලිස් කාර්යය දැනගන්නේ නැත්නේ. මිලියන ප්‍රතියෝ බිලියන ප්‍රතියෝ මේ ලෝකේ ජීවත් වෙච්ච ගොඩක් දෙනෙක්ට පොළවෙන් නම් අඩි 6යි චිමේනියකින් නම් පැය 2යි 3යි. ඕක තමයි ඇත්ත. ඒ නිසා අර හම්බ කරන ධනය වස්තුව ඒ ඔක්කොම gedara තියලා යන්නේ. මොනවද එතකොට අපි අරගෙන යන්නේ නේ? අර්ථාග්‍රේ නිවර්තන්තේ සමශානේ මිත්‍ර බාන්ධවා. සමශානේ සෝහන ළඟට එනවා කවුද? මිත්‍ර බාන්ධවා. මිත්‍රයෝ බාන්ධවා ඥාතියෝ. ඔය ඔක්කොම මලාට පස්සේ අඬාගෙන අපිත් එක්ක එනවා පුංචි කෙටි දුරක්. ඒ තමයි සෝහන. එතනට වෙනකන් විතරයි ඔය ඔක්කොම ටික ඉන්නේ මොකද? නේද? කොච්චර යාළුකම් තියාගෙන හිටියත් ඔය ඔක්කොම ඉන්නේ එතන. අද මොන නමින් මොන බලපුලුවන්කාරකම් වලින් අපි ආමන්ත්‍රණය කළත් මේ හිස් අතින් ආපු අපි හිස් අතින් යද්දී අපිට දෙනව පොදු නම. එක නමයි. ඒ නමෙන් තමයි ඔක්කොම අපිට කතා කරන්නේ. මොකද? මිනිහ කියලා. ඕගොල්ලෝ අපිට දෙන නම. මිනිහ කියලා. ඔය නමින් තමයි ඔක්කොම අපිට ආමන්ත්‍රණය දාන්නේ. ඒ ඔක්කොම ඥාති ටික ඉන්නේ අපිත් එක්ක සෝන ළඟට විතරයි. හැබැයි එතනින් පස්සේ අපි අරගෙන යන්නේ මොනවද? සුඛිතං දුෂ්කృතං චෛව ගච්ඡanti මනුගච්ඡති. ඔබ කරපු හොඳ නරක දෙක තමයි පින්වතුනේ අපි අරගෙන යන්නේ පරලොවට යන්නේ. අන්න ඒ නිසානේ බුදුහාමුදුරුවෝ හැම වෙලාවකම පැහැදිලි කරන්නේ පුඤ්ඤංචේ පුරිසෝ කෛරාතේ තම් පුණප්පුණා. තම්නි චන්දං කෛරාත සුඛ පුඤ්ඤස්සෝචි. බුදුහාමුදුරුවෝ දාන ආනිසංස දන්න හින්දානේ කිව්වේ ආනන්ද මන්තරං දාන ආනිසංස දන්න කෙනෙක් මේ ලෝකේ ඉන්නවා නම් බත් ඇටයක් කාටවත් නොදී තනියෙන් අනුභව කරන්නේ නැහැ කියන්නේ. නේ? තමන් වහන්සේ තරම් දාන ආනිසංස දන්න කෙනෙක් ඉන්නවා නම් බත් අරලුවක් කාටවත් නොදී තනියෙන් අනුභව කරන්නේ නැහැ. උන්වහන්සේ අයියෙන් පැහැදිලි කළේ. උන්වහන්සේ දානේ අත්දැකීම ඒ දානීය ප්‍රතිඵලය දන්න හින්දායි උන්වහන්සේ දිවැසින් දැකලා ඒ වගේම ප්‍රතිපාක වශයෙන් විදලා තමයි අපිට මේ ලෝකෙට දන් දීමේ ආනිසංසය පැහැදිලි කරේ. හැම පාරමිතාවක බලන්න මුලින්ම තියෙන දාන මේ දීම කියන්නේ පින්වතුනි අත්හැරීම නැති කරගන්න තියෙන හොඳම ක්‍රමවේදය. අපි කොච්චර දන් දුන්නත් යකීදින් කොනකින් කොහෙන් හරි අල්ලගෙන තමයි අපිට දන් දෙන්නේ. ඒක තමයි අපිට පේන ඇත්ත. ඒ නිසා බුදුහාමුදුරුවෝ උපාදාන වශයෙන් අල්ලගන්න නැතුව යමක් දීම තමයි හැමතිස්සම අගය කරේ පිළිගන්නේ. ඒක තමයි මහන්සියට ප්‍රශංසාවට ලක් වුනේ. බුදුහාමුදුරුවන්ගේ රහතන් වහන්සේලා අතර ඉතිගේ දානීය අග්‍රස්ථාන ලැබුණු රහතන් වහන්සේ කවුද? දානීය අග්‍රස්ථාන ලැබුණු රහතන් වහන්සේ කවුද? සීවලී මහරහතන් වහන්සේනේ. සීවලී මහරහතන් වහන්සේ තමයි දාන්නේ ලාභීන් අතර අග්‍රස්ථාන ලැබුණු මහරහතන් වහන්සේ.
ඒ හින්දා තමයි මිනිස්සු කියලා සියවලිහාර වීන්තෝනේ බුදුහාමුදුරුවෝ ගහගෙන ඉන්නවා. මේ සියවලිහාරුවන්ගේ ඉෆෙක්ට් එක අපිට ලැබෙන්නේ කියලා. එහෙම නෑ අපි දන් දෙන්නේ නැත්නම් සියවලිහාර වීන්තෝර 10ක් ගේ වටේ ළඟින්ද වැඩක් වෙන්නේ නැහැ. සියවලිහාමුදුරුවෝ මේ දානානිසංස ගැන කියන කතාවේ සියවලිහාමුදුරුවෝ සමහර ගමන් බුදුහාමුදුරුවෝ යද්දී අහනවා ආනන්ද සීවලෙත් ඉන්නවද කියලා මේ ගමන දුෂ්කර නියම් ගම් පහු කරද්දී මොකද බුදුහාමුදුරුවෝ දන්නවා සීවලිහාරවගේ තියෙන ভাইබ්‍රේෂන් එක. උන්වහන්සේට දානේ ඒ ප්‍රතිපාක ශක්තිය බුදුහාමුදුරුවෝ දැනන් හිටියා. නිසා දානේ නැති සාගත ප්‍රදේශ වලින් පවා වඩිද්දී සීවලිහාමුදුරුවෝ ඒ ගමනට එකතු වුණා. ඒ මොකද උන්වහන්සේගේ ඒ දාන ප්‍රතිපාක ශක්තිය හරි ප්‍රබලයි. අමහර හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ පහු කරලා සීවලිහාරට දන් දෙනවලු. කැවුම් මෙහෙම જાති අරගෙන ඇවිල්ලා ඒ තරම් ප්‍රබල ශක්තිය. ඇයි සියවලිහාරුගේ ප්‍රතිපාක ලැබුණේ? එක භවයේ උන්වහන්සේ ලැබිච්ච පිටපාතේ අනුභව කරන ගල්තලාවකට ඇවිල්ලා. අනුභව කරද්දී බැල්ලියා පුරුදු වෙලා හිටියා උන්වහන්සේගේ කැම ටිකක් කරගෙන කුසකින් නිවාගෙන හැමදාම පස්සේ පිටපාතේ වැඩලා ඇද්දි මේ බැල්ලියක් එනවා. හැබැයි මේ බැල්ලිය පැටව හම් වෙලා හිටියේ. හැබැයි එදා කුසගින්නේ අර පැටවුන්ට කිරිපොවන්න විදියක් නැහැ කුසගින්න වැඩි කමට සීවලිහාරු ළඟට එද්දි සීවලිහාරු දාන්න ටික වන්දා ඉවරයි වෙලා. ඒ වෙලාවේ පින්වතුනි සීවලිහාමුදුරන්ගේ දාන හිත කොච්චරද කිව්වොත් මේ ලෝකේ කිසිම මිනිහෙක් ඒ වැඩේ කරන්නේ නැහැ. කිසිම මිනිසෙක් කරන්නේ නැහැ. තමන්ගේ අත කට ඇතුළට දාලා කාපු ඔක්කොම ටික වැම ඇරුවා. වමාරලා සීවලිහාමුදුරු අර සතාට කන්න දුන්නා. දැන් කාපු ටිකක් වමාරන්න පුළුවන් දෙයක්. එහෙම වෙන අවස්ථාවේ තියෙන මිනිස්සුන්ට. ඔටෝ ඒ ටික දේවල් මිනිස්සු බිව්වන් පස්සේ අපි දකින්න පාරේ. එහෙම අත්දාන්න ඕනේ නැහැ. මම මේ කියන්නේ සීවලිහාමුදුරුවෝ කාපු කැම ටික නැවත වමාරලා අර සතාට කන්න දුන්නා. ඒක ටිකක් කෙනෙක්ට ජුගුප්සා ජනක දෙයක් වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේගේ දානාභ්‍යාසයේ හිතේ තිබ්බ කොච්චර ප්‍රබලද කිව්වොත් සාරාසං කල්පලක්ෂයක් මුළුල්ලේ කවදාකවත් බත් ඇටයක් වැරදුන්නේ නැහැ සිවදාන. ඒ තරම්. හැබැයි ඒ රාතන් වහන්සේලා පොඩි මේක බත් ඇටයක්වත් කුසල ලැබිච්ච නැති ලෝෂ ගහනවා වගේ හාමුදුරුවෝ. හරි. අවසානයේ තරිඋත්තාමුරු තමයි බත් ටිකක් කැවි පින්නට පාන්නේ වෙලා. ඒ තමයි එක එක ප්‍රතිපාද ශක්තිය. හැබැයි සිවලිහාරුවන්ගේ අනිත් ප්‍රතිපාදේ කොහොමද? ඉපදෙන්න අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් ඉන්නුනා කුසේ. ඇයි එහෙම උනේ? එක්තරා භවයකදී ප්‍රාන්ත රජ කෙනෙක් තවත් ප්‍රාන්ත රාජ්‍යයක් අල්ලගන්න අම්මගේ කීම පිට ඒ රාජ්‍යයට එන කැම එන උමම් මාර්ග ටික ඔක්කොම වැහුවා. බලන්න රටක් දුර්වල කරන්න පුළුවන් රටේ කැම එන මාර්ග ටික වැහුවා. නේ අද නැවක් ඉන්නේ නැහැ කිව්වොත් අපේ රටම අනාතයිනේ. ඒ වගේ තමයි. අර රටේ එන කැම මාර්ග උමම් මාර්ග ටික වැහුවට පස්සේ රට අඩාල වුණා. අඩපණ වුණා. දවස් 7යි මාස 7යි අවුරුදු 7ක් ඉර කරලා කියලා අවසානයේ ඒකට දුර්වල කරලා අල්ලගත්තා. ඒක ප්‍රතිපාගේ අම්මක් ලැබුවා පුතක් ලැබුවා. අවුරුදු 7ක් හිටියා මව්කුසේ මාස 7ක් හිටියා දවස් 7ක් හිටියා. එහෙම කෙනෙක්ට පුළුවන් ද කුසක් දරාගෙන ඉන්නනේ. තව මාසෙ ඉපදෙන දරුවෙක් අවුරුදු 7ක් දරාගෙන ඉන්නේ. ඒක තමයි අර ප්‍රතිපාක ශක්තිය. නිසා කවදාකවත් හිතන්න එපා අපි මේ කරන කිසි දෙයක ප්‍රතිපාකයක් නැහැ කියලා. හැම දෙයකම මුල් වෙන්නේ මොකද්ද? හිතනේ. බුදුහාමුදුරු දේශනා කළේ ඒකනේ මනෝකුබ්බං ප්‍රමාදම්මා මනෝසෙට්ටා මනෝමය. මනසාචේ පසන්නේන වාසිකවා කරෝතිවා තපුණං සුඛමන් වේති ඡායාවාන පායි. All thoughts begin in the mind. Mind is supreme. Mind made Adi. If one speaks or acts with pure mind, happiness follows him like one shadow that never leaves. සතුට හොඳ හිතින් ප්‍රසන්න හිතින් කරපු ප්‍රතිපාකයේ අපි පසුපසින් හෙවණැල්ල වගේ. මේ හේමලය හෙවණැල්ල අතහැරලා දාලා අපි කාටවත් දුවන්න බෑනේ නේ. අන්න ඒ වගේ අපි ප්‍රාර්ථනා කරත් නැතත් අනුගාමික වශයෙන් අපි කරන මේ පින්කම උනත් පින්වතුනි සසරට අපිට පිළිහිට වෙනවා. ඒ නිසා හැම තිස්සෙම කරන පින්කම ගැන අවබෝධයෙන් හැඟීමකින් ඒ පින්කම කරන්න ඕනේ. එතකොට තමයි ඒ පුණ්‍ය විපාකය අපිට ලබන්න පුළුවන්කම තියෙන පින්වතුනි. බුදුහාමුදුරුවෝගේ බුද්ධ දේශනාව පුරාවටම මේ පින්කම් වල ආනිසංස කොච්චරද කිව්වොත් උන්වහන්සේ දේශනා කළ ත්‍රිපිටකය තුල අපිට හම්බ වෙනවා പ്രേතවත්තු විමානවත්තු. പ്രേතවත්තුවේ කියන්නේ පව් කරලා ඉපදින പ്രേතයෝ වෙච්ච අය ගැන. විමානවත්තුවේ කියන්නේ පින්වතුනි පින් කරලා දිවි ලෝකවල ඉපදිච්ච අය. එක්තරා කාන්තාවකට දන් දෙන්න විදියක් නැහැ. එයා කලේ ජීවිත කාලේ වතුර ඇදපු එක. කාමුදුරු පිටපාසේ වඩිද්දී
හාමුදුරුවෝ වතුර ඇදපුඩික ගිහලා පූජා කළා. තවතිසා දිව්‍ය ලෝකේ සක්විති රජුගේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් මුල්ලේ අපි මේ අග්‍රමහේශිකා වෙලා ඉපදුණා. මේ ලක්ෂ ගණනක් පුරාවට කල්ප අග්‍රමහේශිකා වෙලා ඉපදුණා. කවදාකවත් රූප සම්පatti එයා පිරිහුනේ නැහැ. ඒ තරම් මේ මොකද්ද කළේ? පිනක් කරගන්න විදියක් නැහැ. දැන් මිනිස්සු නම් හිතන්නේ අපි පින්කම් කරන්න කීයක් හරි අතට එන්න ඕනේ. මේ තියෙන ඉකොනොමික් එකත් එක්ක නම් ලේසියට පින්කමක් කරන්න වෙන්නේ නැහැ නේ. අපි එහෙම හිතනවා. නැත්තම් ඉතින් තව ටිකක් කොහොම පවුල් යුතුයකම් ටිකක් ඉවර කරලා තව ගෙවල් දොරවල් ටිකුත් හදාගෙන පන්සලට ආධාරයක් කරනවා. දැන් මේ තියෙන රෝලින් හරියන්නේ නැහැ. මෙහෙම කරන්න බෑ. එහෙම කියලා හිතලා අනේ මගදීම උස්ම කියලා මිනිස්සු මැරලා. ඉතින් ඒ නිසා පින්කම් කරන්න පින්වතුනි අවස්ථාව වෙනකන් නෙමෙයි අපි අවස්ථාව හදා ගන්න ඕනේ. ඒකනේ බුදුහාමුදුරු කියන්නේ චේතනාම් වික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායන වාචාය මනසාව. කර්මය කියන්නේ මොකක්ද? චේතනාව. මේ කර්මයක් සිද්ධ වෙන කර්මයක් උත්පාදනය වෙන මුල් වෙන්නේ මොකද්ද? හිතන්නේ නේ. හිතන්නේ මුල් වෙන්නේ චේතයිත්වා කම්මං කරෝති. හිතලා අපි කර්ම සිද්ධ කරන්නේ. දැන් මේ පූජාවෙන් වෙලාවේ කොහෙද යන මధుරයෙන් මේ සංඛ්‍යාව වටයක් ගිහිල්ලා ඇවිල්ලා මේ වම් අතේ වහනවා. වහලා මොකද කරන්නේ? ඌ මේ අතේ ස්කින් එක විදිනකොට අතට ඇතිවෙන සනීපයද? මොකද ඇතිවෙන ෆීලිං එක? වේදනාවක් නේ. පේන්ෆුල් රයිට්. ඊට පස්සේ මధుරවගෙන ඇතිවෙන ලවින් කයිනස් එකක්ද? මොකක්ද ඇති වෙන්නේ? කේන්තියක් නේ, ඇඟ එකක් නේ. ඒ ඇඟ එක පිළිබඳ මේ රයිට් හෑන්ඩ් එකෙන් නෙමෙයිද? නේ ගහනවා ගහලා ඔගේ පොසිටිව් වත් ඇති. එහෙමනේ. එතකොට මේකට දුන්නේ උත්ප්‍රේරණය මෙතනින් නෙමෙයිද? මధుරව ඉන්නෝ කියලා දන්න. ඌ ලේබනවා කියලා දන්න. උගේ ගැන කේන්තියකුත් දුන්නා. මේ කවදාකවත් ඔටෝමැටික් නම් මధుරෙක් මැරෙන්නේ නැහැ. එහෙනම් මොකක් හරි වෙන අසනීපයක්. කොහොම එකක්. ඒ නිසා හැම දෙයකටම මුල් වෙන්නේ පින්වතුනි හිත. ඒ නිසා හොඳ හිතින් දෙයක් කරනකොට තමයි දෙවිවරුන්වත් අපි දිහා බලන්නේ නේ. සමහර මිනිස්සු කියන අපි කොච්චර පින්කම් කළත් යකඩ මේ අපිට නෙමෙයි වරදින්නේ. හැමදාම ටිකට් එකක් ගත්තා, ට්‍රිප් එකක් ගත්තා දිනුමක් නැහැ. නේ? අපි එහෙම කියනවා. පින්වතුනි වෙලා වෙනකන් ඉන්නෝනේ හැම දෙයකටම. දෙවිවරු උනත් බලන්නේ පින්වතුනි ඒ පුද්ගලයන්ගේ පින්න මහි පුණ්‍ය මහිමියන්ලු. දැන් එක වනාන්තරයක ලොකු විලක් තිබ්බා. මේ විලට අධිග්‍රහිතව හිටියා රාක්ෂය. මේ රාක්ෂයා මොකද කරන්නේ? වැද්දෙක් කෙනවා, තාපසයෙක් ඉන්නවා මේ කැලේ. තාපසේ හැමදාම ඇවිල්ලා උත්සාහ කරනවා මේ විලෙන් නෙළුම් මලක් නෙලාගන්න. අර රාක්ෂයා ඉඩ දෙන්නේව නැහැ නේද තාපසයා. මෙච්චර හොඳ ගුණවත් යහපත් තවුසක් නෙළුම් මලක් නෙලා ගන්න ඉඩ දෙන්නේ. වැද්දෙක් ඉන්නවා. මේක එනවා වතුරක් බීලා නෙළුම් මලුත් පොඩි කරලා පීනලා නාල කරලා නෙළුම් මලුත් කඩාගෙන රාක්ෂසයා සරුත් එකක් දාගෙන යනවා. තාපසයා ඇවිල්ලා අහනවා මෙච්චර මං ඇවිල්ලා උඹේ මිලට හානියක් කරන්නේ නැතුව නෙළුම් මලක් නෙලා ගන්න හදද්දී ඇවිත් මෙච්චර මට ඉඩ දෙන්න. මගේ මොකක්ද තියෙන අඩුපාඩු? මම මෙච්චර සීලවන්තව වැඩ කරන ඇයි එහෙම කරන්නේ? තාපසයා කියන ඒ වෙලාව. ඇයි එනම් අර වැද්දට ඇවිල්ලා හැමදාම ඇවිල්ලා මේ මල් කඩාගෙන රූම් එක විනාශ කරලා උට විතරක් යන්න දෙන්න. රාක්ෂස මොකද? තවුසනම් ඒ තවුසගේ ස්වභාවය ඒක. සිල්වත් කමින් යතු ජීවත් වෙන්නේ. දැන් වැද්ද ඇවිල්ලා අරක විනාශ කළේ නම් ඌ වැද්ද නෙති. වැද්දගේ හැටි එහෙමයි. වැද්ද ගන්න විලට ඇවිල්ලා ඒ රාක්ෂස දුන්න පණිවිඩය දැන් මිනිස්සුගේ චරිතවල ස්වභාවයනේ. වැද්දගේ ස්වභාවය ඒක. නිසා හැම තිස්සම මතක තියාගන්න පින්වතුනි මේ අපි දෙයක් උදව්වක් කරද්දී ඒ උදව්ව කරනකොට අපි සමාල්ලාට හිතනවා මේ දින ඩොලර් එකෙන් මේක ගිහිල්ලා පයින් එකක් දෙපොයිද මේක ගිහිල්ලා මැක්ඩොනල්ඩ් එකක් හරිද මොකක් හරි කයිද දැන් අපි මිනිහාගේ පරිචරිත සාරිසුද්ධත්වයේ බල බල හිතුවොත් එහෙම කවදාකවත් දන් දෙන්න වෙන්නේ නැහැ ජීවිතේ. දෙන දේ තුන්වෙනි ඒක අල්ලගෙන දෙන්න එපා. මම කියන්නේ ඒක අල්ලගෙන දෙන්න බුදුදහම උගන්වලා නැහැ පිට. ඒක සෙන් මාස්ටර් කෙනෙක් සෙන් ගුරුවරේ තමන්ගේ ශිෂ්‍යයත් එක්ක යනවා ගමනක්. හරි? යනකොට මෙයාට එගොඩ වෙන්න තියෙනවා යහා පැත්තෙන් ගඟක් දෙගොඩ තලා ගිහිල්ලා ඒ ගඟෙන් එතර වෙන්න ඕනේ යහා පැත්තට යන්න විදියක් නැහැ ගඟ දෙගොඩ තලා ගිහිල්ලා මේ වතුර. යහා පැත්තෙන් එනවා කාන්තාව. ගුරුවරයා මොකද කරන්නේ අර කාන්තාවට දැන් මේ එන්න විදියක් නැති හින්දා කාන්තාව දන්නවා කරට. ආරගෙන ගිහිල්ලා සෙන් ගුරුතුමා යහා පැත්ත පොඩින් තියෙනවා. තිබ්බ විතර පොඩි ළමයි ගෝලයාගේ මූණ ලොකු දෙක වෙලා.
පන්සලට යනකම් ලොකු හාමුදුරුවෝ දොස් කියනවා. මෙච්චර මේ අපි මේ හාමුදුරුවෝ අපි මේ ගෑනුම කරුඩින් ගිහලා පන්සලෙන් තියන සිතක් තියනවාද? දැන් මේ ලොකු හාමුදුරුවෝ දෙස්තෝල් කියන පොඩි හාමුදුරුවෝ. පන්සලට ඇවිල්ලා පන්සල මිදුලේ ලොකු හාමුදුරුවන්ට බයිනෝ ගෝලයක්. හාමුදුරුවෝ මේ සුදුසු වැඩක්ද කළේ? අර ගෑනු මිලාව කරුඩින් ගිහලා යහපැත්ත උඩින් තිබ්බා. පටිනවද ඒ වැඩේ? ලොකු හාමුදුරුවෝ එක උත්තරයක් දුන්නා. පොන්නම මං ඒ ගෑනු අර පාරම ළඟින් තියලා ආවේ. පොන්න මේ කරුඩින් පන්සලට වරන් ඇවිල්ලා. මොන ලොකු හාමුදුරුවෝ දුන්නේ? අපි ඉතින් අල්ලගෙන ඉන්නේ ගොඩක් දේවල්. හාමුදුරුවෝ කලේ ඒ වෙලාවේ ඒ පිට වීම විදියට එතනින් තිබ්බා. හැබැයි අපි ඉතින් අල්ලගෙන ඉන්න තරම කොච්චර දුරද නේ? නිසා කවදාකවත් පින්කමක් කරද්දී පින්වතුනි හැම වෙලාවකම හිතන්නේ මම මේ පින්කම කරන්නේ සසරට සුගතියක් පිණිසමයි. නැත්තම් මේ ඊළඟ භවයේ මීට වැඩිය සැප සම්පත් ලැබලා මීට වැඩිය දේව සම්පත් ලැබීම ඒක නෙමෙයි. මේ භව උපාදානයත් එක්ක ඉඳන් අපි මේ ඉපදෙන්නේ. හැමදාම මෙරි ඉපදී කොච්චරනම් මේ බණහතන අපි මැරලා වැල්ලා ඉන්නේ කියලා කියන මේ සංසාරයක් මේක. එහෙම ලොකු සංසාරයක් මේක පිළිගන්න. ඒ නිසා බුදුහාමුදුරු කියන්නේ ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ. අපි සම්පයෝග දුක්ඛෝ පිය විපයෝග දුක්ඛෝ. යම් පිච්ඡං ගලබේ තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදාන. මේ උපාදාන ස්කන්ධ පහම මේකම දුක. මේ කොච්චර දරාගෙන හිටියත් මේක පෝෂණය කරන අපි දරන තැත වෑයමනේ. උදේ හවාසෙන් පවුරට දානවා දයි ගානවා නියපොතු කපනවා දත් මදිනවා කරන්න පුළුවන් හැමදේම මේක රැක ගන්න දාන ඔට්ටු සෙල්ලම් නේද? බියුටි සැලූන් ටික වැහිලා තිබ්බනම් අද ඔක්කොම ඉවරයි. සමහර වෙලාවට මිනිස්සු දාගෙන මේකප් දාගෙන ඉන්නොත් එක වැස්සයි වහින්න ඕන. ඒ නිසා මතක තියාගන්න පින්වතුනි මේ පිටින් අපි ආරෝපණ මොන විදිහට ජීවත් වෙවත් ඇත්ත යථාර්ථයට අපි කවුරු මුහුණ දෙන්න ඕන. ඒ නිසා මේක හරියට අම්බලමක් වගේ පොඩි නවාතැන් ගන්න විවේකයක් ආපු කාලයක් මේක. ඒක මේ ඇමරිකාවේ හිටියා ලංකාවේ හිටියා මෙන්රාඩේ හිටියා කියලා වෙනසක් නැහැ ජීවිතය ඇත්ත කතා කරන්නේ. ඒක තමයි යථාර්ථය. මේ පොඩි කෙටි කාලය තුල මනුෂ්‍ය කන්තික අපි ඇති කරගන්න ඕනේ. ඉරිසියාව, ක්‍රෝධය, මානෙ නැති කරගන්න ඕනේ. කරුණාව, දයාව, අනුකම්පාව, පරාර්ථ චර්යාව මේ ගුණධර්ම ටික පුහුණු කරගන්න ඕනේ. එතකොට තමයි පින්වතුනි ඊළඟ හැදෙන પરම්පරාවට ඒ ගුණධර්ම ටික දායාද වෙන්නේ. ඒ නිසා අපි ගුණවත් වෙලා දරුවෝ නුවගත් වෙන්න හොඳ නැහැ. දරුවන්ටත් ඒ ගුණධර්ම ටික කියලා දෙන්න ඕනේ. එයාලා පන්සලට හුරු කරන්න ඕනේ. එතකොට තමයි පින්වතුනි ඊළඟ ජෙනරේෂන් එක හැදෙන්නේ. දැන් මේ ඉන්න પરම්පරාව වියකුණාට පස්සේ ඊළඟ પરම්පරාව පත්තෙන්දක් බෙදයිද හාමුදුරුවෝ කියලා කියන්න බෑ. මොකද එයාලට ඒ නොලෙජ් එක එයාලට ඒ සෙන්ස් එක නැති වුණොත් ඔයාලා ඒ අවශ්‍ය පදනම හැදුවේ නැතුව එයාලා යන්න පුළුවන්. මොකද එහෙම කල්චර් එකක් ඇතුලේ අපි මේ ජීවත් වෙන්නේ. මේ පන්සල් ටික රැකගෙන යන්නේ. ඒ නිසා අපේ සුදත් හාමුදුරුවෝ සැන්ඩියාගෝ වල ඒ උණ පුරණේ ඒ අඩුව පුරවලා තියනවාද? ඒට ඔයාලගේ දරුවන්ට උනත් මෙතනට ඇවිල්ලා ගුණධර්ම ටික කියලා දෙන්න බුදුහාමුදුරුවෝ කවුද? අම්මා තාත්තා කවුද? එයා රෙස්පෙක්ට් කරන්න ඕනේ කොහොමද? එයාලා රැක බලා ගන්න කොහොමද? මෙන්න මේ ගුණධර්ම ටික ඒ දරුවන්ට උගන්වන්න පින්වතුනි ඔයාලට පුළුවන් මේ පන්සල මුල් කරගෙන. අපි අගය කරනවා අපේ සුදත් පඬිත හාමුදුරුවෝ මේ ධර්ම වෑයම මේ පන්සල නිර්මාණය කරගෙන මේ දායකෝ මෙතන ඉන්න ගොඩක් තරුණ පිරිස මම අගය කරන දෙයක් ඒක ගොඩාක් පින්වතුනි අද පින්කම් කරන මිනිසුන්ට මේ සමහර ලාවට සමහර මිනිස්සු පින්කම් කරන්න ජීවිතේට පන්සලකටවත් යන හිතන්නේ පන්සල පැත්ත පලාත කියන්නේ මතක තියාගන්න මේ ජීවිතේ හරි පුදුමයි ජීවිතේ එක නිදසුනක් තියෙන මම දැක්කා මේ ඒක කොහොමද කියන්නේ අපේ ජීවිතේ තියෙන අපිට හම්බෙන බෝතල් ටිකක් අපි ඉපදෙනකොටම අපිට හම්බෙනවා මේ අසල බෝතලයක් බොන්න මොකද කිරි බෝතලේ නේ කිරි බෝතලේ ටික ටික දරුවෝ ලොකු වෙද්දී තරුණ වෙද්දී ඒ කොල්ලගේ අතර එනවා පෙප්සි බෝතලේ කොකා කෝලා ස්ප්‍රයිට් මොකක් හරි බෝතලයක් නේ ඊට පස්සේ ටික ටිකක් තව මැදි වයසේදී එක එක නම් වලින් තියෙන බෝතල් ඔය තැන් වල කට්ටිය එකතු වෙලා වට මේසවල ගන්න බෝතල් ටිකක් එනවා ඒවත් ඉවරලා අවසානයේ ඇඳලා වැටෙනකොට ලෙඩ ඇඳින්න බෝතලයක් එන්නේ මොකද්ද සේලයි බෝතලේ ඕක තමයි අපේ ජීවිතේ චක්‍රය ඉතින් ওই රටාවට අනුව අපේ ජීවිත මේ ගෙවෙන්නේ ඒ නිසා ඒ යථාර්ථය අපි තේරුම් ගන්න ඕනේ හැම තිස්සෙම කාන්තාව ගොඩාක්ම මම දැක්කේ පින්කම් වලදී බොහොම මූලිකත්වය අරන් කටයුතු කරනවා ඒ වගේම මේ පිරිමි අයත් ඒ වගේම තමයි ඒ පින්කම් වලට යාලට අවශ්‍ය ඒ පහසුකම් සලසලා දීලා එකතු වෙනවා. ඒක ලොකු හොඳ ප්‍රවණතාවක්. තමයි අපි සතුටු වෙන මේ වෙලාවේ මේ ඇත්ත බොහොම ලස්සන පින්කමක් අද මේ දවසේ සිද්ධ කරේ.
පින්වතුනි බුදුහාමුදුරුවන්ගේ දහම තුල මේ අපිට හම්බ වෙනවා මේ දෙමෝපියන්ගේ වටිනාකම ගැන පැහැදිලි කරන දේශනාවක්. බුදුහාමුදුරුවෝ තරම් අම්මගේ තාත්තගේ වටිනාකම ගැන ලෝකෙට උගන්වපු ශාස්ත්‍රයක් මේ තුන් ලෝකෙම ඉතිහාසයේ පුරාවට අපිට ආයි හම්බ වෙන්නේ නැහැ. උන්වහන්සේ එක වෙලාවක දේශනා කරනවා දින්නාහම් වික්කවේ න සුප්පතිකාරං වදාමි කතමේසං දින්නම් මාතුච්ච පිතුච්ච. මහණෙනි මේ ලෝකේ ගෞරව සැලකිලි සත්කාර සම්මාන දක්වලා ඉවරයක් කරන්න බැරි කෙලවරක් කරන්න බැරි දෙන්නෙක් ඉන්නවා. කවුද? මාතුච්ච පිතුච්ච. අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි. කෙලවරක් කරන්න බෑ යන්නේ යුතුයකම් කරලා. බුදුහාර උපමාවකින් දක්වනවා මහණෙනි දරුවෙක් තමන්ගේ අම්මා එක උරේ තාත්තා අනෙක් උරේ තියාගෙන පුංචි කාලයක් නෙමෙයි අවුරුදු 100ක් තමන්ගේ අම්මයි තාත්තට කන්න බොන්න දීලා උපස්ථාන කරා. සමහරට ඒ කර උඩ ඉඳගෙන අම්මා තාත්තා මල මුත්‍ර කරලා ඒව පිරිසුදු කරත් අපේ අත් වලින් ඒ අම්මගෙන් දීපු ලේඛනි විදුවකට ඒ තාත්තා අපි වෙනුවෙන් මේ මහ පොළොවට හලපු දහදියේ කඳුලකට ආත්පත් ඒක උපස්ථාන සම්මතයට බෑ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එනිසා පින්වතුනි මතක තියාගන්න බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ කියන পদවිය දුන්නා නම් ඒ දුන්නේ අම්මටයි තාත්තට. ඒක එසේ මෙසේ পদවියක් නෙමෙයි. කාටවත් ලබන්න බෑ බුද්ධත්වයේ කියන পদවිය. gedara බුදුන් කියන ගෙදරක ඉන්න අපි ජීවමාන බුදුවරයෝ දෙන්න තමයි අම්මයි තාත්තයි කියන්නේ. ඇයි එහෙම කීවේ? අපි කාලකවත් නැති ගුණධර්ම පහක් හතරක් අපි අම්මා තාත්තා ළඟ තියෙනවා. මොනවද ඒ? මෙත්තා. මෙත්තා කියන්නේ loving kindness නේ. මෙත්තා, මුදිතා, මෙත්තා කරුණා, compassion, මුදිතා, joyfulness, උපේක්ඛා, equanimity. මෙන්න මේ කියන ගුණධර්ම හතර අම්මගේ තාත්තගේ හදවතේ තියෙනවා. මෙත්තා දරුවෙක් කුසල ආපු දවස් ඉඳලා තමන්ගේ කුසේ ඉන්න දරුවා පිරිමැද ආශිර්වාද කරන මගේ දරුවා සුවපත් වේවා. මගේ දරුවා නිදුක් වේවා. නිරෝගී වේවා. අනේ අතුරු ආන්තරාක්වත් මගේ දරුවට වෙන්න එපා. එහෙම කියලා කොච්චරනම් බෝධි නාවන්නේ නැද්දනේ. කොච්චරනම් පන්සල් ගාන කියලා බෝධි පූජා කියන්නේ නැද්ද. අපි නෙවෙයි කී වරක් නම් දෙයියන්ට කන්න ලව් කරන්නේ නැද්ද. ඒ තමයි මෛත්‍රිය. කරුණා දරුවා ඉපදිනාට පස්සේ පින්වතුනේ අම්මගේ කරුණාව කොච්චරද කියනවනම් මේ ඇඟේ තියෙන ලේ ධාතු කිරුණා. ලෝකයේ අද මිනිහා කාලයක් තිස්සේ බයේ වැදපු පුදපු හදලත් අද මේ ඇමරිකාව පය ගවනේ. එතකොට පින්වතුනි මෙච්චර මේ දියුණු ඇමරිකාව මට කියන්න කොහෙද මැෂිමක් හදලා තියෙන්නේ? එක පැත්තකින් ලේ දාද්දි ඒ ලේ ටික අනිත් පැත්තෙන් කිරි වෙලා ඉන්නවා. එක පැත්තකින් ලේ ටිකක් දාද්දි ඒ ලේ ටිකම ආයි කිරි වෙලා යන මැෂිමක් ලෝකෙ කොහෙවත් හදලා නැහැ. හැබැයි එක පැත්තකින් ඌරෙක් දැම්මම යා පැත්තේ සොසේජස් වෙලා යන මැෂින් තියෙනවා. හැබැයි ලේ ටිකක් දැම්ම ඒ ලේ ටික කිරි වෙලා යන මැෂින් නැහැ තාම. මතක තියාගන්න ඒ තමයි කරුණාව. මගේ හදවතේ තිබ්බ කරුණාව කොච්චරද කිව්වොත් ඒ කරුණාවට ඇඟේ තියෙන ලේ ධාතු කිරුණා. මුදිතාව. හැබැයි දරුවෝ ලොකු මහත් වෙනවා. සමාජීය තරාතිරම් වලට එන විභාග පාස් කරන දොස්තරවරු ඉංජිනේර්ස්ලා ડોක්ටර්ස්ලා ප්‍රොෆෙසර්ස්ලා නොයෙකු සමාජීය තරාතිරම් වලට එනවා. හැබැයි එහෙම ආවට පස්සේ සමාජ දරුවන්ට අම්මා තාත්තා තමතකයිනේ. එහෙම වෙලාවල අපි දකිනවා. කතාවට කියනෝනේ කොන්ක්‍රීට් අහි වුණාට පස්සේ සැටලින් ගැලවිලා යනවා කියන්නේ. ඒ නිසා සමහර වෙලාවට පින්වතුනි එහෙම අවස්ථා ලෝකේ අපිට පේනවා. අම්මලා තාත්තලා මහා පාට ඇද දාන සමාජයක් අපිට දකින්න වෙලා තියෙනවා. බණ කියනවා අම්මා තාත්තලාගෙන උදේහවා. නමුත් අම්මලා බල පුඩුවල. තාත්තලා අම්මලා මහා පාරේ. වැඩි හිටි නිවාසවල. එතකොට පින්වතුනි දරුවන්ට හරියයිදනේ. අම්මට ඔරවල තාත්තට ගොරවල කාර් එක නැගලා සුක්කාර වල තුන් පාරක් වදිනවා. ඉතින් දෙයියෝ බලයිද කියන්නේ නේ? ඔච්චර වුණත් මතක තියාගන්න අම්මගේ තාත්තගේ ලැබෙන ආශිර්වාදේ තරම් ආශිර්වාදයක් මේ ලෝකේ කාටවත් ලබන්නේ. ඒ ආශිර්වාදේ මහ ප්‍රබලයි. බුදු කෙනෙක්ට බුදු වෙන්න පව විවරණ දුන්නේ අම්මා. නිසා ඒක තමයි කරුණාව, මුදිතාව. දරුවෝ ගැන සරුන්ගේ සතුට ගැන හිතලා සතුටු වෙනවා. අද ඔයාලා මේ සමහරට ඔයාගේ අම්මලා තාත්තලා සමාන ලංකාවේ ඉන්නවනම් ෆෝන් එකකින් කෝල් එකක් ගත්තොත් තාම බුස්සන්නේ නැහැ පුතේ. බුස්සන්නේ නැහැ කිව්වේ වාට. කරදරයක් නැහැ මුදින් ඉන්නව නේද? කෑවද බිව්වද අහන්නේ නේ? අදටත් කතා කරලා අහන්න. ඒ තමයි අම්මගේ ගුණය. තාත්තගේ ගුණය. ඊළඟට උපේක්ඛාව. සමහරවල් දරුවෝ නොසලකා හරින්න පුළුවන් අම්මලා තාත්තලා. සමහරලාට ඉන්නකම් අපිට අම්මට තාත්තට
බත් ටිකක් කවන්න බෑ. කිරි ටිකක් කවන්න බෑ. අවුරුද්දට අඳුම් කෑල්ලක් කරන් දෙන්න බෑ. එච්චරම අපි හරි බිසිනේ. හැබැයි පින්වතුනි මරාට පස්සේ ලෝකෙට වෙන්න අපි තොරන් ගහලා 50 60ක් වියදම් කළ මිනි පෙට්ටියක් ගෙනල්ලා හාමුදුරු 50ක් 60ක් ගෙනල්ලා ලොකු තොරණකුත් ගහලා LED බල්බ් එකකුත් පෙට්ටි වටේ ඇදලා අපි ලෝකෙට පේන්න බෑන්ඩ් එක තුනක් දාලා අපි අවසන් කටයුතු කළා. ආරු 59කට වඩාමලා අපි හාමුදුරුන්ට කිරි කවුරු. ඕක තමයි අපිට ඇත්ත පේන යථා. ඒ නිසා මතක තියාගන්න. ඉන්නකම් ඒ අම්මාට තාත්තට සලකන්න. ඒ අය යුතුයකම් ටික කරන්න. කවදාකවත් වරදි නෑ වාරදි. ඒ යුතුයකම් ටික තමයි ජීවිතේට වැදගත් වෙන්නේ. ඊළඟට තමයි පින්වතුනි මතක තියාගන්න. ඔයාලා අහලා ඇති අජාසත් රජතුමා හිරගියට දැම්මා. අජාසත් තමන්ගේ තාත්තා බිම්බිසාරව හිරගත කළා. හිරගත කළා බිම්බිසාර රජතුමාව හිරගත කළේ ඇයි? රජකම ගන්න ඕන කමට. රජකම ගන්න ඕන කමට දේවදත්ත හාරුවන් කියව පිට හිරගෙට දැම්මා බිම්බිසාර රජතුමා. තාත්තට යන කැම බීම ටික දෙන එක පවා නැවතුවා. දේවිය මොකද කළේ? කැම ටිකක් අනලා ඒ අනාපු කැම ටික පිටේ උලාගත්තා. උලාගෙන ගිහිල්ලා බිම්බිසාර රජතුමාට කියනවා රජතුමනි අජාසත් ඔබේ පුතා ගොඩක් දැන් ප්‍රචණ්ඩයි. අනේ ඔබට වත් ටිකක්වත් ගෙන මට ඉඩ දෙන්නේ නැහැ. බැරි තැන රජතුමනි මේ දාන් ටික මේ කැම ටික අනලා මේ බොජුන් ටික මම පිටේ උලාගෙන ආවේ. පිට පානවා. පිට ලෙව කාලා ඔය කුස වින නිවා ගන්න. බිම්බිසාර රජතුමා ඉඳුල් ටික ලෙව කාලා කුස දෙන නිවා. අවසානයේ වදකුයි ලවා බිම්බිසාර රජතුමාගේ යටිපතුල් පළලා ලුණු ඇඹුල් ඔබවලා කිහිරි ගිනි අඟුරු ගොඩක බිම්බිසාර රජතුමා ඇවිත්තුවා. බිම්බිසාර රජතුමා ඒ වේදනාවෙන් මැරුණා. මැරුණකොටම රාජමාලිගාවෙන් හසුනක් ආවා අජාසත්තුට තව දරුවෙක් කියලා. ඔක්කොම අමතක වෙලා අජාසත්තු මාලිගාවට ගිහිලා දරු පැටි අතට ගද්දි දේවිය කියන පුතේ උඹ ඉපදිච්ච දවසේ ඔය විදියට බිම්බිසාර රජතුමා උඹ වඩාගත්තේ පුතේ. පොඩි කාලේ උඹේ ඇඟිල්ලක සැරව ගෙඩියක් තිබ්බා. ඒ සැරව ගෙඩි වේදනාව දරා ගන්න බැරි උඹ අඬුවා. මාලිගාව දෙවනත් වෙන්නේ අඬුවා පුතේ. ඊට පස්සේ උඹේ තාත්තට උඹේ වේදනාව ඉවස ගන්න බැරි උඹ තුරුළු කරගෙන ඒ ඇඟිල්ල තිබ්බ සැරව ගෙඩි තිබ්බ ඇඟිල්ල කටේරුවා ගත්තා. කටේරුවා ගත්තට පස්සේ උඹේ වේදනාව අඩු වුණා. පුතේ ඒ සැරව ගෙඩිය තාත්තගේ කට ඇතුළු පිපිරුවා. කුණු සැරව ටික තාත්තා කට ඇතුළු පිපිරුවා. ඒ පුතේ උඹ අඬයි කියලා තාත්තා ඇඟිල්ල එළියට ගත්තේ නෑ පුතේ. ඒ සැරව ටික උඹට තින් බාබෙට උගුරෙන් පල්ලෙහාට ගිල්ලා. එහෙම තාත්තෙක් තමයි උඹ යටිපතුල් පල්ලා ගිනි අඟුරු කොට ගැවිච්චු කියලා කියද්දි බිම්බිසාර මහ පොළොව බදාගෙන වැළපුණා. තාත්තගේ සොහොන් ළඟ වැළපුණා දවස් ගණන් නොකන්නේ. ඒ දරුදුක ඒ තාත්තගේ පියසීනස දැනිලා. උතොල පරක්කු වෙලා. පුළුවන් වෙලාවේ ඒ දෙමව්පිය යුතුයකම් කරන්න. ඒ අය බලා ගන්න. ඒක තමයි වටින්නේ පින්නේ. ඉතින් අපි සුදත් හාමුදුරු මන් මතකයි ලංකාවේ වෙලා අනේ අම්මව බලාගෙන අම්මට යුතුයකම් ටික කරනවා. මම සේම ගුණ ගන්න තියෙන හාමුදුරුවෝ. කොහොම අගේ කරනවා. මොකද මම උනත් ඒ අත්දැකීම වෙන්න මගේ අම්මා නැති වෙද්දි ඇත්තටම අම්මා ළඟ ඉන්න මට බැරි වුණා. ඒතකොට මේ කොවිඩ් එක ගිහින් ඔක්කොම යාපොත් බාලා යන්නවත් බැරි තත්ත්වයක්. ඒ අම්මා අවසන් හුස්ම ගන්නවා මම දැක්කම මගේ ඇස්තේ. ඒක තමයි ඇත්ත මේ ජීවිතේ එහෙම වෙන්නින් දරා ගන්න වෙනවා. තාපින්වතුනි අම්මා එදා බිම්බිසාර රජතුමා කියනවලු කවියෙන් මෙන්න මෙහෙම අජාසත් වැරදි පුතේ වැරදි උඹ යන පාර දරුණුයි පුතේ දරුණුයි වාද ආවිචාර උඹ ලබනවා නම් නිමාගින් රාසමීර මරපන් පුතේ මාරනායක එක පාර අන්න එහෙම කියදේ තමයි බිම්බිසාර රජතුමාගේ අවසන් දුෂ්මේ. ඒ නිසා මේ ඇත්තටම කාල වේලාවක් නෙමෙයි ගොඩාක් කවි කියන අද මම ටිකක් අසනීප තත්ත්වයෙන් ඉන්නේ. ඒ නිසා මේ වෙලාවේ මේ පූජාව සිද්ධ කිරීම තුළින් ඔය ඇත්තෝ මං හිතලා මනසට යම් දෙයක් එකතු කරගත්තා. ඒකම තමයි වටින්නේ. ඒ නිසා හැම තිස්සෙම මතක තියාගන්න මූලිකම දේ තමයි මේකත් මම කියලා ඉවර කරන්න.
අපි මිනිස්සු වෙලා අපි ළඟ තියෙන ලොකුම දේ තමයි මේ කොච්චර වණ හැව්වත් ඉක්මනට කේස් කියන ගැටි. ඒක නැති කරගන්න ඕන. ඒක හොඳ ප්‍රවණතාවයක් වෙන්නේ. හොඳේ. අපි මේ බණ අහලා දැන් එළියට බැලලා කාර් එකෙන් අපිට ඉස්සරහා කවුරු හරි මොකක් හරි පොඩ්ඩක් වහන්න නවත්තන හිටියොත් අපිට ඉක්මනට කේස් කියලානේ ෆෝන් එක ගහන්නම හිතේ. නිසා හැම තිස්සෙම විතර මනසෙම එන කේන්තිය පාලනය කරගන්න. එක තාත්තා කෙනෙක් හිටියා. මෙයා ගෙනාව ලක්ෂ ගණක් වට්ට කාර් එකක්. ගෙනල්ලා මේ තාත්තා මේ කාර් එක හොදද්දී එයාගේ පුංචි දරුවා ඇවිල්ලා තල් කැටයකින් ඒ කාර් එකේ අකුරු ටිකක් කිව්වා. තාත්තා හොයලා බැලුවේ නැහැ ශනික කේන්තියක්. කියනකට ඒ කොහොමද කියන්නේ ඒ ඇති වෙච්ච ඒ ෆිල්ම් එක කොච්චර ඉක්කොත් අතේ තිබ්බ අඬුවක් අඬුවෙන් ගව පොඩි කාගේ අතේ ඇඟිල්ල සර්ජරි එකක් කරලා කපලා වෙන් කරන්න උනා. පොඩි එකා හොස්පිටල් එකේ ඇදේ ඉන්නේ තාත්තා යනවා දැන් තාත්තට දැන් තමයි තේරෙන්නේ ඒ වෙලාවේ කරපු ඒ නොපනත්කමේ තරම. වේදනාවෙන් තාත්තා ළඟට ගියා පොඩි එකා අහනවා තාත්තේ මගේ මේ නැති වෙච්ච ඇඟිල්ල වැවෙන්න තව ගොඩක් කල් ජයි නේද කියලා. ඉතින් හිතන්නේ මේ ඇඟිල්ල වැවෙයි කියලා. එයා දන්නේ පොඩි දරුවෙක්. තාත්තගේ ඇස් දෙකෙන් කඳුළු වැක්කෙනවා. දරා ගන්න බැරි එළියට. දක්නු අකුරු ටික ඉල්ලලා තිනු කාර් එකේ පොඩි එකක්. ළඟට ගිහලා බලනකොට අර ගල් කැටි ඉල්ලලා තියෙන මොකක්වත් නෙමෙයි. I love you my dad කියලා. ඊළඟ තාත්තේ මම වට ආන්නේ. ඒ තාත්තේ දැක්කේ. ජනික ක්‍රේන්තිය ජවුව දරුවෝ. කේන් තියෙනකොට අපි දුරදිග හිතන්න ඕනේ. ඇයි මම කේන්ති ගන්නේ? කවදාකවත් කේන් මම එකම එක පුංචි අත්දැකීමක්. මේ කියලා මේ මම ඉවරද. දවසක් මම යන ගමන් කෝපි එකක් බොන්න ස්ටාර්බක්ස් එකක් නැවතුවා. නවත්තලා මේ කෝපිය මට බොන්න ඕන කමද මම කාර් එක නවත්තලා මෙක්සිකන් යුවලක් ආවා. ෆෝඩ් කාර් එකක් නැගිලා ඉතින් බැස්. ඇසිලා මේ මිනිස්සු මම දැන් ටිකක් පීලාද කොයිද ඉතින් මම hina වුණා ඉතින්. සාමාන්‍ය මේ දැක්කම කෙනෙක් hina වෙනවනේ. එහෙම hina වෙන්නත් බෑ සාමාන්‍ය. මේ මිනිස්සු එහෙම කෙනෙක්. මට බැනගෙන වගේ තියා. මං ගණන් ගත්තේ මම පාඩු දීපියා. පස්සේ මෙයා ගිහලා කෝපි එකක් අරගෙන ආවා. මම ආයෙත් එනවද කියලා මට ආයෙ hina ගියා. මම hina වුණේ මනුස්සකම. ඊපස්සේ මේ මිනිස්සු මට බයිනවා. බයින දැම්මොත් මට දැන් මම මහලලා මට කේන්ති දෙනවනේ. මේ මිනිස්සු මේ එක කියන වචන දෙක තුනක් තියෙන ඕන ඔය වගේ වචන ටිකක් කිව්ව මට බයිනවා. මම කෙලිම ඩෑෂ්බෝඩ් එක දාලාදී මෙන්න මේ වියට්නාම් බුදු පිළිගන්නේ මගේ මේ තිබ්බ කාර්යයකට මේ ඉස්සෙල්ලා කාර්යයක වියට්නාම් පිළිගන්න. මම ඕක දිහාගෙන ඇයි මං කේන්ති ගන්නේ? ඇයි මං කේන්ති ගන්නේ මිනිහා වෙලු? මම මොකටද මගේ හිත දූෂ්‍ය කරගන්නේ? ඕනෙම නැහැ කේන්ති ගන්න කියලා. මම අර මගේ තියෙන දකුණු පැත්තේ තියෙන විදුරු නවත්තලා මං ගොළු භාෂාවෙන් මට කතා කරන්න බෑ කියලා. ඔච්චරයි මං කලේ කේන්ති ගත්තේ නැහැ. මං කො මට කතා කරන්න බෑ මං ගොළුෙක් කියලා. මිනිහට කිසි දෙයක් අර කතා කරු ඔක්කොම වචන ටික එතනින් සයින්. යද්දි God bless you bro කියලා මිනිහා කියන්නේ. එතකොට මේ කේන්තියන් දැන් අපි බැලගෙන ගියා. මම ඊට ලොකු දෙයක් වෙන්න පුළුවන් එතනනේ. සමහර ඒවා අපි එහෙම මම හිතන්නේ මේ ටෙක්නික් එක හොඳයි. කේන්ති ගියන් පස්සේ දෙවියෙක් වගේ ඉන්නේ. දැනගන්න දෙයක් නෑ. ඒකට ප්‍රතිචාර දක්වන්න හිතත් දූෂ වෙනවා. ඊට පස්සේ ආයි තවත් මානසික දූෂ. දවසම ටෙන්ෂන් එකේ ඉන්නේ එතන පස්සේ. ඒ වගේ දේවල් කරන්නේ. එහෙනම් මේ වෙලාවේ කල්පනා කරගන්න මේ ඇත්තෝ හොඳ පින්කමක් සිද්ධ කරගත්තා. මනසට සුවදායි වටිනා පින්කමක් අද අපේ මේ සැන්ඩියාගෝ බුද්දිස් විහාරය මුල් කරගෙන මේ ඇත්තෝ මේ සිද්ධ කරගත්තා. අද මේ පින්කම දායකත්වයන් පිරිසක් ඉන්න අපේ සුදත්තාරු මතක් කර දැනුත් ඒ සීපත් කරයි. මට ඒක නම් ටික නැති නිසා අපේ හාමුදුරුවෝ ඒ අනුමೋದනාව ඇතුළු වෙන්නේ කරයි. එහෙමනම් කල්පනා කරගන්න මෙතෙක් වෙලා පන්සිල් සමාදන් වෙලා මේ සම්බුද්ධ පූජාව සිද්ධ කිරීම තුළින් ඔය ඇත්තෝ රැස් කරගත්ත උදාාරතර පුණ්‍ය ශක්තිය පළමු පුරුෂ දෙවියන්ට අනුමೋದනා කරමු. දෙවියෝ මේ පින් අනුමೋದනා වෙත්වා. අනුමೋದනා වීමෙන් දෙවියන්ගේ රැකවරණේ ආශිර්වාදයේ කරුණාව ඔයත් හැම දිනාටම සැලසේවා. දෙවියෝ ඔබට ආශිර්වාද කරත්වා. යන ගම් විමන් රැකී ආරක්ෂාදී කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරී සාර්ථක කරගන්න දේව ආශිර්වාදයේ කරුණාවෙන් බැලුම් සැලසේවා. දෙවියෝ පතන්නා බෝධියකින් උතුම් නිවනේ සැනසීම උදා කරගනිත්වා කියලා කවුරු සාදුකාරයක් දෙනවා. ඒ වගේම මේ වෙලාවේ කල්පනා කරගන්න මේ උදාාරතර පින්කම් දායකත්වයේ ගන්න ඒ දායක මහත්මී නමින්ිය පන්ලුගේ ඥාති මිත්‍රාදී නැති අද මේ කටන පින්කමට විශේෂයෙන් දායකත්ව ගන්න මේ පවුලේ නමින්ිය පන්ලුගේ ඥාති ඒ වගේම මේ පින්කම දායකත්වයේ ගන්න ඇත්තෝ මේ පින්කමට එකතු වෙච්ච මේ පින්කම සිදු කරගන්න සහයෝගී දක්වපු මේ හැම දෙනාගේම නමින්ිය පන්ලුගේ සිරු ඥාති මේ පින් අනුමೋದනා වෙත්වා ඇත්තෝ සුඛිත මුදිත වෙත්වා
උතුම් නිවනේ සැනසීම උදා කරගෙන ඉක්කා. අවසාන වශයෙන් ඔබ සෑම සිදු දිනාටම මේ උදාාර ගුණ ශක්තියක සිට පිට හේතු වේවා. අපේ සහෝදර පඬිත් සුදත් පඬිත් හාමුදුරුවන්ට ඒ වගේම උන්වහන්සේ වටා එක්රොක් වෙලා ඉන්න මේ සදහවත් දායකකාරකාරීන් හැම දෙනාටම නිරෝග නිරෝගී චිරජීවනයේ සැලසේවා. විකාශිත සැප සම්පත් උදා වේවා. කායික සුව සැලසේවා. මානසික සුව සැලසේවා. චිරජීවන උදා වේවා. මෙලොව ජීවිත සුවපත් වේවා. සසරදී සපවත් වේවා. දෙව්මුනි සපත් කෙරවර උතුම් නිවනේ සැනසීම උදා කරගන්නට මේ පින් හේතු වේවා. ප්‍රසාදකාරයන්. By the power of His meritorious deeds, may you all be happy, well, and peaceful. May no difficulties come to your life. May no problems come to your life. May no harmful feelings come to your mind and body. May your all good wishes come true. May you gain longevity and success and good health. Eventually, may you all be able to realize the ultimate bliss of Nibbana. With that great intention, please everyone say sadhu, sadhu. Everyone say. කොහොමත් ඉතින් අපේ ආම්දුරන් වහන්සේ ඒ ලස්සන මන ධර්ම දේශනාව සිද්ධ කරන ලැබුවේ අතිරේ තුන්රතන පඬිත් ආම්දුරන් වහන්සේ විසින්. වහන්සේ අපේ කල්යාණ මිත්‍ර ආම්දුරන් වහන්සේ නම. ඒ නිසා මම මේ අවස්ථාව වහන්සේට මතක් කළා පමණයි. තාමත්ම කරුණාවෙන් යුක්තව අපේ මේ කටයුත්ත සිදු කිරීම සඳහා වහන්සේ අපේ විහාරස්ථානට වැඩම කරලා ලස්සන බණ කතාවක් කවියෙන් සහ වදනින් ඔබට පැහැදිලි කර දෙන්න යෙදුණා. ඒ නිසා වහන්සේගේ විදුක් නිරෝගී භාවය වහන්සේගේ ආධ්‍යාත්මික දියුණුව තව තවත් වර්ධනය වේවා. වහන්සේ බලාපොරොත්තු වන වහන්සේගේ අධ්‍යාපන කටයුතු හැම දෙයක්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. විදුක් නිරෝගී භාවය අත්පත් වේවා කියලා අපි මහා සංඝරත්නයේ වශයෙන් ඒ වගේම සැන්ඩියාගෝ විහාරස්ථානයේ දායක සභාව වශයෙන් මම මේ අවස්ථාවේදී වහන්සේට පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය මේ අවස්ථාවේදී පිළිගන්නවා. වහන්සේට බොහොමත් පින් අපි හඳුරන්නේ. ඉතින් මුලින් සඳහන් කරපු ආකාරයට අද දිනේදී මේ කටින පින්කම් මාලාවේ අද විශේෂ දායකත්වයෙන් කටයුතු සිදු කරන්නේ ආචිනි මොනා මහත්මිය, ඒ වගේම අධීශ මැතිතුමා ඇතුළු පවුලේ හැම දෙනාම ප්‍රධාන දායකත්වයෙන් කටයුතු සිදු කරනවා. ඉතින් අධීශ මහත්මයාත් ආචිනි මොනාත් අපේ විහාරස්ථානයේ තාමත්ම හොඳින් අපේ සියලු කටයුතු වලට සහ සම්බන්ධ වෙන සියලු ආගමික කටයුතු වලට ඒ වගේම සමාජික කටයුතු වලට සහ සම්බන්ධ වෙලා බොහොම ඇක්ටිව් විදිහට වැඩ කටයුතු කරන පවුලක් හැටියට මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන. ඒ විශේෂයෙන්ම අචිනි නෝනාගේ පවුලේ අය මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ඉඳලා ඒ මෑණියන් ඇතුළු මම හිතන්නේ පවුලේ හැම දෙනාම මේ පින්කමට සහ සම්බන්ධ වුණා. ඒ නිසා අචිනි නෝනාගේ මෑණියන්ටත් පියාණන්ටත් පවුලේ හැම දෙනාටම අපි තුන්රුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ යොමු කරන ඒගොල්ලෝ කරන සියලු කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අපි මේ අවස්ථාවේදී ආශිර්වාද කරනවා, ආශිර්වාදනය කරනවා. ඒ වගේම අධීශ මහත්මයාගේ පියාණන් මෑණියන් ඒ වගේ පවුලේ හැම දෙනාටම විශේෂ පුණ්‍යානුමෝදනාවක් සිදු කරනවා. එයා කරන කියන සියලු ව්‍යාපාර කටයුතු ඒ වගේම ඒගොල්ලෝ කරන සියලු යහපත් සිතුම් පැතුම් සාර්ථක කර ගැනීම සඳහා එයාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරන ලබනවා. වගේ විශේෂයෙන්ම අධීශ මහත්මයාටත් අචිනෝන්ටත් ඒ දෙන්නගේ විවාහ ජීවිතේ සාර්ථකව ගත කරගෙන වාසනාවන්තව නිදුක් නිරෝගීව තමන් බලාපොරොත්තු වන ආකාරයෙන් වාසනාවන්ත පවුල් ජීවිතයක් ගත කිරීම සඳහා කුණුරන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී භාවයේ මේ අවස්ථාවේදී අපි ප්‍රාර්ථනා කරනු ලබනවා. ඒ වගේම තමයි අපේ අධීශ මහත්මයාට ඌව වැඩි යාගෙන කියන්න යන්න එපා. කිව්වා අපේ ආච්චිලාට සීයලාට පින් දුන්නාම ඇති මං ගැන කියන්න ඕනේ නැහැ හඳුරන්නේ කියලා. ඒ නිසා නවීන් ජයතිස්ස මාර්නන්ද අධීශ මහත්තයාගේ මාමා කෙනෙක් එයා පිළිකාවකින් මිය ගියා. එයාට පින් අනුමෝදන් කරන්න කිව්වා. ආචිනිගේ සීයලා ආච්චිලාට පින් අනුමෝදන් කරන්න පරිවිශේෂ නාටිකල කරුණාටිකල දිනසේනාටිකල පෙරේලා වගේම අධීශගේ සීයලා ආච්චිලා ගුණවර්ධන අත්තනායක සෝම අත්තනායක නවරත්න මාර්ලන්ද අනුලා මාර්ලන්ද ඇතුළු මිය පරලෝක ප්‍රාප්ත වෙච්ච මේකී නොකී සියලු මියගේ ඥාතීන් හැම දෙනාටම අපි පින් අනුමෝදන් කරන යලි මැදිනේදී මේ පින්කමට සහ සම්බන්ධ වෙලා ඔබ නම් මියගේ අප නම් මියගේ යම් තාඥාතුන් ඉන්නවා නම්
ඒ හැම කෙනෙක්ම මේ පින් අනුමෝදන් වේවා. මේ පරලෝක ජීවිත සුවපත් කරගනිත්වා මේ විසිරි ඥාති නමාම නිවන් දකිත්වා ලක්ෂාව කියලා ප්‍රාර්ථනා කරමු. ඒ නිසා මම මුලින් සඳහන් කළා වගේ තව එක දෙයක් මතක් කරන්න අපේ පරිදි පින්කම් සඳහා තව එක සතියක් පමණයි අද කරන පස්සේ තියෙන්නේ. ඒ නිසා ඊළඟ 13 වෙනි නවම්බර් 13 වෙනිදා අපි පරිදි පින්කම් සිදු කරනවා. ඒ නිසා පන්සලේ සිදුවන අනිකුත් සියලු කටයුතු වලට හැම දිනකටම ඔයත් අංගේ ඥාති මිත්‍රාදීන්ට යන්න සම්බන්ධ වෙන්න කියලා. ඒ වගේම විශේෂ පුස්තක පූජාවක් තියෙනවා පුස්තකාලයක් ආරම්භ කිරීම සඳහා. ඒකට අපි ඊමේල් අවුට් කරලා තියෙනවා. කවුරු හරි කැමති නම් ඒක ධර්ම පුස්තකයක් ධර්මයේ පූජා කිරීමක් වගේ තමයි ඒක සිද්ධ වෙන්නේ. නිසා කැමති කෙනෙක් ඉන්නවා නම් ඒකට සම්බන්ධ වෙන්න. අනිකුත් පිළිකර ආදිය බලලා අඩුපාඩු ඒ කටයුතු වලට සහ සම්බන්ධ වෙන හැමදෙනාටම මොහොමත් පිං සුබ සංජාවක් වෙන හැමදෙනාටම මතත් ආශිර්වාද වේවා. ඉනම් වෙනද වගේම රාත්‍රියේ භෝජන සංග්‍රහයක් සඳහන් සූදානම් කළා තියෙනවා අපි අද සමාප්තලා. ඒ නිසා ඉවත් බුද්ධි ඉදලා විහාරස්ථානයේ වෙනද වගේම සුදු පවිත්‍ර කරලා යන්න හැමදෙනාටම සුබ රාත්‍රියක්. निराज कोहमद हेलो निराज म्यूट ला नंक මේක म्यूट එක අයින් කරලා කතා කරන්න මේ ෂෙල්ටර් නංක කතා කරන්න අපි බලාගෙන ඉන්නේ පේනවද බලාගෙන හොඳට මේ අපේ පන්සලේ ආම්දුරුත් ඉන්න මාත්‍යෝ මේ ඕන අනිත් බොහොම හොඳින් ඉන්නවා ඕන අනිත් ඕ හාමුදුරනේ ඕ බොහොම ඉන්නවා අපේ ධර්ම යුවල බොහොම හොඳයි මේ පන්සල උදව්පකාර කරගෙන කට්ටියත් එක්ක බොහොම හොඳින් ඉන්නවා හරි සතුටුයි පොට අනිත් පැත්තට හරවන්නද ෆෝන් එක පොහා ඔව් පොඩ ඉන්න ආචුට්ටක් ඉන්නවා recording දැන් ගියා තරුණයෝ වල හොඳ ටින්නරක ඔයා මේ වෙනේම කියනවනේ කියන දේ කතා කරා නම් ඉවරයි. අනිත්